ශ්‍රද්ධාවන්ත පින්නතුනි අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා සවස් යාමේ සිදු කරන භාවනා වැඩසටහන සඳහා මේ සම්බන්ධව සිටින්නේ. ඉතින් ගිය සතියේ වැඩසටහන පැවැත්වුණේ නැහැ. ඉතින් අද අලුතින් කවුරු හරි සම්බන්ධ වෙනවා නම් ඉතින් එයටත් තෙක්කල් අද දක්වා අදට වැඩසටහන් 20ක් අද දවසේ වෙනකොට අපි සිද්ධ කර තිබෙනවා. ඉතින් මේ හැමතෙම සම්බන්ධ වෙච්ච අයටත් කොයි කාටත් ප්‍රයෝජනවත් වෙන භාවනාව දියුණු කර ගැනීම සඳහා ඉවහල් වෙන විදිහට අද දවසේ මේ භාවනා වැඩසටහන සිදු කරන්නට අප අදහස් කරනවා. මේ ගිය සතියේ ඉස්සල්ලා සතියේදී අපි මේ අතන්ට කරුණ කියා දීමක් සිදු කළා. ප්‍රීති සම්බොජ්ජංගය නැත්නම් ඔය ධානාංගයක් හැටියට ප්‍රීතිය වඩන ආකාරයේ ඒ දිහා බලලා හිත සංසුන් කරගන්න විදිහට නැත්නම් මේ ප්‍රීතිය උපදවාගෙන ඉන්පසු සමාධිය දක්වා හිත දියුණු කරගන්න ආකාරය පිළිබඳව ඊටාම කෙටි සරල හැඳින්වීමක් මඟ පෙන්වීමක් කළා. ඉතින් අද අපි කල්පනා කළා ඒ නිසා අප දැන් මේ ටිකේ අපි ඉදිරි සතියේ දෙකේ ටිකක් සමාධිය පැත්ත දියුණු කිරීම පිළිබඳවයි යම් උත්සාහයක් දරන්නේ. ඒ පිළිබඳව කාරණා කාරණා ටිකක් කියලා දෙන්නටත් ඒ අනුව භාවනාව දියුණු කිරීම සඳහා ගිය සතියේ අපි භාවනා කළ ප්‍රීතිය කියන එකත් ඒ සමාධියට අයිති වෙන කොටසක්. සමාධි කියන එකෙන් මේන් අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ මේ විමුක්ති මාර්ගයේ සමාධි කියන එකෙන් පෙන්වුම් කරලා තියෙන්නේම ඔය පළවෙනි දෙවන තුන්වන හතරවන ධානය කියන ඒවත් අරූපාවචරයේ ධානය හතරත් ඒ වගේම අරූපාවචර ධානය හතරත් කියන ඒවමයි මෙහිදී සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනුව මේක විපස්සනාවට ඍජුවම සම්බන්ධ නැතත් මේ පිළිබඳව අපි කිසියම් ආකාරයක පරිචයක් ලැබලා තියෙන්න ඕන. ඒ සමාධි මට්ටම දියුණු වෙලා තියෙන්නට ඕන. නියත වශයෙන්ම එක්කෝ සමත වශයෙන් දියුණු කරන ලද සමාධියක් හෝ එහෙම නැත්නම් විපස්සනාවකින් ලබන විපස්සනා මාර්ගයෙන් ලබන සමාධියක් නියත වශයෙන්ම කෙනෙකු දියුණු කරගන්න තිබිය යුතුමයි නිවන් අවබෝධ කර ගැනීම සඳහා නම්. ඉතින් ඒ නිසා සමාධිය කියන එක අපි ජීවිතාවෙත් මතක් කළා වාගේ කිසිසේත්ම අපිට මෙතනදී අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සමාහිතෝ යථා භූතම් පජානාති කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සමාහිත සිතකින්මයි මේ යථා භූතය කියන එක ඇත්ත ඇති හැටිය කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව කෙනෙකුට ඒක දකින්න කිසිසේත්ම හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් අපිව තර්ක බුද්ධියෙන් ඥාණයෙන් විමර්ශන ඥාණයෙන් විතරක් කරුණු කාරණා කියලා තේරුම් බේරුම් කරගත්තට ඒක සාමාන්‍යයෙන් අවබෝධ කරගත්තට අර විනිවිද දැකීමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක සමාධිය දියුණු කරගත යුතුමයි. එතකොට මේ සමාධි වලින් අපි මේ ටිකේ අපි මේ උත්සාහ කරන්නේ යම් ප්‍රමාණයකට මේ පළවෙනි ධානය පිළිබඳව යම් හුරුවක් ඇති කර ගැනීම සඳහා. ඒකෙන් අපි අදහස් කරන්නේ මේ පළවෙනි ධානයටපත් වීම සඳහා කෙනෙකුට මේ සිදු කරන ඊටම සුළු භාවනා වැඩසටහනකින් සුළු කාලයක සිද්ධ කරන දෙයකින් එහෙම තත්ත්වයටපත් වෙනවා කියලා එකෙන් අදහස් කරන්නේ නැහැ. නමුත් ඒකෙන් උත්සාහ කරනවා නම් දින ගණනාවක් නොනවත්වාම උත්සාහ කරනවා නම් ඒක බැරිකමකුත් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ওই ධානයක් වාගේ එකක් පළවෙනි ධානය වුණත් උපදවාගෙන එය හොඳට වශී භාවයට පත් කරගෙන ඒක මාස්ටර් කර ගැනීම සඳහා සමහර විට මාසයක් හමාරක් වාගේ කාලයක් ගත වෙනවා. එහි තියෙන ධානාංග දියුණු කර ගැනීම සඳහා. එතකොට ඔය ධානයක් දැන් බොහෝ තැන්වල සඳහන් වෙන්නේ යම්කිසි අරමුණක් හිතට නගාගෙන සමත වශයෙන් අරමුණක් අරගෙන ඒ හිත දියුණු කරගත්තාන් පස්සේ අරමුණට තමයි ධානයකටපත් වෙන්නේ කියලා. මේ ධානයකටපත් වෙන්නේ අරමුණු තුලින් කියලා. ඒක එහෙමම නෙවෙයි.
ධානයක් සම්පූර්ණ වෙන්නේ ඒ ධානයේ තුල තියෙන ධාන අංග නිසා. ඒ ධාන අංග වෙනම අරගෙන කෙනෙකුට දියුණු කරන්න පුළුවන්. අපි ගිය සතියේ අර ප්‍රීතිය දියුණු කරන්න උත්සාහ කළා වගේ. එතකොට ওই ධානයේ පළවෙනි ධානයේ ගත්තොත් එහෙම ඒකේ තියෙනවා ධාන අංග 5ක්. ඒ පහට කියනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග 5. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එතකොට විතක්ක විචාර අද දවසේදී අපි මේ ගැන විතරයි මේ සැලකිල්ලක් දක්වන්නේ මේ භාවනා කරන කාලය අතරතුරේදී. එතකොට විතක්ක කියලා කිව්වේ ඒකේ විවිධ අර්ථ තියෙනවා. විතක්ක කිව්වා මේ අහලා ඇති ඔය සම්මා සංකප්පයට තයිත් වෙන කොටස් නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක වශයෙන් මේ හිතර නැගෙන මේ වගේ සිතුවිලි වලටත් විතක්ක කියලා කියනවා. ඒක නෙවෙයි ධානයකදී මේ ධානයේදී විතක්ක කියන එකෙන් අදහස් කරන්නේ ඒක නෙවෙයි. හොඳට ඉන්න මේ කාරණා මතක තියාගන්න. විතක්ක කියලා කියන්නේ අපි මොකක් හරි භාවනාවක් සිද්ධ කරන්න අරමුණක් ගන්නවනේ. ඒ නගා ගන්න අරමුණට, ඒ හිතට ගන්න අරමුණට නැවත හිත පමුණුවන එකට තමයි කියන්නේ විතක්කය කියලා කියන්නේ. ඒක මේ විදිහට. දැන් බෙර ගහනවා දැකලා ඇති මේ එන්න කාටත් අපිට ඔය ඒවා පිළිබඳ යම් අත්දැකීමක් තියෙනවා. ඔය බෙර ඇසට අත ගිහිල්ලා වදිනවනේ. නැත්නම් ඩ්‍රම් එක ගිහිල්ලා අර ස්ටික් එකක් වදිනවා වගේ ඒ අරමුණට හිත වදින එක තමයි නංවන එක තමයි කියලා කියන්නේ. නංවන එක තමයි විතක්ක කියලා කියන්නේ. තවත් එකක් කියනවා නම් ඔය අහලා ඇති ඔය ගන්ටාරයක් එහෙම ගහනකොට. ඔය ගන්ටාරයක් ගහනකොට පළවෙනි වතාවට කියන්නේ පළවෙනි වතාවට නේ කී වතාවක් ගැහුවත් ඒ ගන්ටාරයට වදින හඬ තමයි පළවෙනි වදින්න ඕන හඬක් එන්නේ. ඒ වදින එක තමයි විතක්ක කියලා කියන්නේ. ඒ වගේ දෙයක්. අරමුණක් ගත්තොත් ඒ අරමුණට හිත වදින එකට තමයි කියන්නේ, ඒකට හිත නැගෙන එක තමයි කියන්නේ විතක්ක කියලා. දැන් ආනාපාන සතිය ගත්තොත් ආනාපාන සතියට හිත නංවන එක තමයි කියන්නේ වෙන බාහිර ලෝකයේ තියෙන සියලු අරමුණු වලින් හිත මුදවාගෙන. ඇහෙන් දකින රූප, කනෙන් ඇහෙන ශබ්ද, මේ ගන්ධ සුවඳ මේ සියලුම දේවල් අනිත් සිතුවිලි ඔක්කොම අයින් කරලා ඒ සියල්ල නතර කරලා අර ආනාපාන සතියට විතරක් හිත නංවන එකට කියනවා විතක්කය කියලා කියනවා. එතකොට දැන් අපි පෞද්ගලික ටිකේම භාවනා කළේ අත් වශයෙන්ම අපි මේ දද දවසෙත් එහෙමයි මේ පිම්බීම් හැකිලිම් පිළිබඳවයි භාවනා කරන්නේ. එතකොට මේ පිම්බීම් හැකිලිම් භාවනාවට නැවත හිත නංවන එකට කියනවා මේ විතක්කය කියලා කියනවා. ඊට පස්සේ විචාර කියලා කියන්නේ අර බෙරයකට ගැහුවාන් පස්සේ ඒ ගහන එකම නෙවෙයි පැතිරෙන හඬ. ඒ වැදුනයින් පස්සේ හඬක් පැතිරීගෙන යනවා. අන්න ඒ වගේ ගන්ටාරයකට හඬක් වැදුනයින් පස්සේ හඬ ඈතට දෝංකාර දීගෙන වැදීගෙන යනවා. අන්නේ වැදීගෙන යනවා වගේ මේ හිත අර අරමුණ තුල පැතිරිලා යන ස්වરૂපය. අපි මෙහෙම කියමුකෝ මේ උපමාව එකට වඩා පහසුවේ හිතා ගන්න. දැන් ඔය වතුරකට තෙල් බිඳුවක් දැම්මොත්
තෙල් ටිකක් අපි නිකමට හිතන්න වතුරකට භාජනයක උඩට තෙල් බිඳුවක් දානවා කියලා. ඒ තෙල් බිඳුව වැටෙන එක තමයි විතක්ක කියලා කියන්නේ. එතකොට අර තෙල් බිඳුව පැතිරෙනවානේ අර ජලයේ මතු පිට හැම තැනම යනවනේ. ඒ පැතිරෙන ස්වરૂපයට කියනවා විචාරය කියලා. මේ දෙක පාටලවා ගන්න නැතුව හොඳට සිහිය තියා ගන්න ඕනේ. ඒ කියන්නේ මේවා ධානාංග වෙනම බැලිය යුතු අංග. අපි මේ දෙකම අත් වශයෙන් එකක් ගත්තාම එක අංගයක් සතියක් විතර දිනු කළ යුතුයි. සමහර කෙනෙක් සතියක් පමණ බොහෝ අය මේ භාවනා මේ ධානය උපදවා ගන්න උත්සාහ කරන අය වෙනම අරගෙන විතක්කයට සතියක් විතර යොදා ගන්නවා උත්සාහයෙන් වීරියෙන් ඒක වඩනවා විචාරය දිහා බලනවා සතියක් විතර ප්‍රීතිය දිහා සතියක් විතර බලනවා සුඛය දිහා තව සතියක් විතර බලනවා උපේක්ෂාව දිහා තව සතියක් විතර බලනවා ඒකාග්‍රතාවය දිහා තව සතියක් විතර බලනවා ඊට පස්සේ මේවා ඔක්කොම එකතු කරලා බලනවා වෙනමවත් බලනවා එකතු කරලත් බලනවා එහෙමයි මේක දිනු කරගන්නේ එතකොට මේක මේ ස්වરૂපයේ හොඳට පැහැදිලිව දකින්න ඕන තේරුම් ගන්න ඕන. දැන් එහෙමනම් විතක්කේ හා ਵਿਚාරය මම හිතනවා මේ අතන්ට දැන් පැහැදිලි ඇති කියලා අරමුණට හිත නංවන එක කොහෙවත් මේ යන්නට නොදී හිත විසිරී යන්නට නොදී ඒ අරමුණට නංවන ස්වરૂපයට කියනවා විතක්කේ කියලා. ඒ අරමුණ තුල පැතිරිලා පවතින ස්වરૂපයට කියනවා විචාරය කියලා. එතකොට ඒක නැවත නංවන්න ඕනේ. ඊට පස්සේ සුළු වෙලාවක ඒක නැති වෙලා යනවා. ආස්වාස ප්‍රාස්වාසය නම් ප්‍රාස්වාසයේ වුණාම සමහර නැති වෙනවා. එතකොට ඒ අරමුණට නැවතත් හිත නංවනවා. ආයෙත් නැති වෙනවා. ආයෙත් ඒකට නංවනවා. මේ වාගේ නැවත ඒ අරමුණටම අපි හිත නංවනවා. හරියට නිකන් බඹරෙක්. එහෙම නැත්නම් මීමැස්සෙක්. අර රොංගන්ට පැණි බොන්නට මලකට වහනවා වාගේ. නැවත අර මලට වහනවා. නැවත මේ පැණි බීම සඳහා එනවා. ඒ වගේ මේ හිත ඒ අරමුණට නැවත නම් වෙති. කොහේ හරි හිත යනවා නම් ඒ වෙලාවේදී ටක් ගාලා මේ දුවනවා කියලා හිතලා නැත්තම් මේ ගමන් කරනවා කියලා කල්පනා කරනවා. වේදනාවක් දැනෙනවා වේදනාව කියලා එතන එකකින් අයින් කරගත්තා ඉක්මනින්ම නැවතත් අර අරමුණට හිත නංවනවා. ඒකට තමයි කියලා කියන්නේ විතක්කේ කියලා කියන්නේ. ඒතකොට ඒ තුලම දැන් හොඳට දෙවනුව අපි ඒක පැතිරෙන හැටි හොඳට බලන්න පුළුවන්. අර නැවත පළමුව විතක්කේ කියන එක හොඳට පැහැදිලි වුණායින් පස්සේ දැන් මේ කියන එක සමහරලාට මේ කාරණාවක් හැටියට මේ පින්වතුන්ට යම් කිසි ප්‍රමාණයකට තේරෙනවා ඇති. නමුත් ඒක හොඳින් තේරෙන්න නම් පැහැදිලිව මේ ගැන භාවනාව කළ යුතුමයි. භාවනාවේ අත්දැකීමක් ලැබුවායින් පස්සේ තමයි තේරෙන්නේ මේ දෙකක් මේක මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා වෙනම ඊටාව පැහැදිලිව මේක දකින්න පුළුවන්. ඒ විදිහට අපි දකින්න පුළුවන් වෙන විදිහට අපි භාවනා කරමු. ඉතින් අද ඉඳලා මම කල්පනා කරා චතුරාර්යකා භාවනාවන් සියලුම භාවනාවන් ওই හතරම එක දිගට අපි කරන්නේ නැතුව සමහර ටික දවසකට එකක් දෙකක් අරගෙන භාවනා කරන්න මේ භාවනාවක් නගන්න හේතු වැඩි වෙලාවක් ගත වෙන නිසා දැන් මේක දිනු කරගන්න අපි වැඩි වෙලාවක් ඒ වෙනුවෙන් ගත කරන්න තනියම භාවනාව කරන්න වැඩි වෙලාවක් තමන්ම අදිස්ථානය කරලා භාවනා කරන්නත් අපි ඉගෙන ගත යුතුයි. ඒ වෙනුවෙන් අපි කාලය ගත කරන්නයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදී මම සියලුම චතුරාර්යකහ භාවනාවන් සිදු කරන්නේ නැහැ. ඊටම සුළු වේලාවක් බුද්ධානුස්සතියත් මෛත්‍රී භාවනාවත් සිදු කරලා ඊට පස්සේ මේ භාවනාවට පැමිණීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් කවුරුත් එහෙමනම් සුපුරුදු පරිදි භාවනාව සඳහා පහසුවෙන් වාඩි වෙන්න සූදානම් වෙන්න හොඳයි. හොඳයි භාවනාව ආරම්භ කිරීමට පළමුව කවුරුත් එහෙමනම් තුනුරුවන් සමා කරගන්න යම් ආර්යයන් වහන්සේ නමකට ආර්ය උපවාද කර්මයක් සිදු කර තිබෙනවා නම් ඒ සියලු ආර්ය උපවාද කර්ම වලට මට සමාව ලැබේවා කියලා අවංකවම හදවත තුලින්ම ඒ සමාව ආයදීම සිදු කරන්න හොඳයි. කවුරුත් මේ විදිහට හිතින් මෙනෙහි කරන්න. අතීත සංසාරේ පතං මේ මොහොත දක්වා
මාගේ සිත කය වචන යන තුන්දොරින් අනන්ත වූ අප්‍රමාණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පමාවරදක් සිදුව ඇත්නම් ඒ සියලු වරදට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. එසේම අනන්ත වූ අප්‍රමාණ වූ පසේ බුදුරජාණන් වහන්සේලාටද සංසාරය පුරාවටම දැනුවත්ව හෝ නොදැනුවත්ව මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුව ඇති සියලුම පමාවැරදිවලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. සද්ධර්ම රත්නයටද මාගේ සිත කය වචන යන තුන්දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුව ඇති සියලු පමාවැරදිවලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. එසේම අනන්ත වූ අප්‍රමාණ වූ අස්තාර්ය පුඤ්ජල මහා සංඝ රත්නයටද මාගේ සිත කය වචන යන තුන්දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුව ඇති සියලුම පමාවැරදිවලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. සංසාරය පුරාවටම යම් මගඵලලාභී උතුමන් හටද මාගේ සිත කය වචන යන තුන්දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුව ඇති සියලු වැරදිවලටද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. එසේම ධ්‍යාන අභිඥාලාභී උතුමන් හටද යම් පමාවරදක් සිදුව ඇත්නම් ඒ සියලු වැරදිවලටද මම නිහතමානීවම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. දැන් සුළු වේලාවක් අපි බුද්ධානුස්සති භාවනාව සිදු කරමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ
නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝකවිදු නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවා නම් වනසේක. ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ ජීවිතයද පූජා කරමි. පූජා කරමි. පූජා කරමි. පූජා වේවා. මෙම ජීවිත පූජාමය කුසල කර්මයේ බලයෙන් මෙම භාවනාවට යම් පලිබෝධයක් ඇත්තේ නම් ඒ සියල්ල දුරු වේ. මට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමටම හැකි වේවා. අධිෂ්ඨානයත් හිතේ තබාගෙන ඉන් පසුව සුළු වේලාවක් අපි මෛත්‍රී භාවනාව වඩමු. කවුරුත් මේ විදිහට අවංකවම තමන්ගේ හිතෙන් හිතන්න. මෛත්‍රී කියන සිතවිල්ල හිතට නගා ගන්න. සියලු දේශ සහගත සිතවිලි, වෛරී සිතවිලි, පලි ගැනීමේ සිතවිලි, හිංසාවක් කිරීමේ සිතවිලි, ව්‍යාපාදයක් කිරීමේ සිතවිලි, මේ සියල්ල හිතින් අයින් කරලා හිත තුළ මෛත්‍රිය මෙත් සිත පිරී යන ආකාරයක් බලන්න දකින්න. එimhe හිතාගෙන මේ සිතවිලි ටික තමා පැත්තට යොමු කරගෙන
අද දවස මුළුල්ලේ මගේ සිත මේ සිතුවිලි වලින් පිරී පවතීවා. එන සතිය මුළුල්ලේමත් මේ සිතුවිලි වලින් පිරී මේ මෛත්‍රී සිතුවිල්ලෙන්ම පිරී පවතීවා. මාගේ හිතට කිසිදු ද්වේෂ සහගත කෝපේ දැනෙන අවිස්සන සිතුවිල්ලක් ඇති නොවේවා කියන සිතුවිල්ල හිතේ තියාගෙන මේ විදිහට තමන්ටම පළමුව මෛත්‍රිය පතුරවා ගන්න. ඉන්පසුව අන්සියලුම දෙනාට ඒ සිතුවිල්ලෙම කිසිදු අඩුවක් නොවන ආකාරයෙන් මේ විශ්වයේ සිටින සියලුම සත්වයන්ට මෛත්‍රිය පතුරවන්න. මම තරහා නොවේමි සුවපත් වෙමි. මම තරහා නොවේමි සුවපත් වෙමි. මම තරහා නොවේමි සුවපත් වෙමි. මාසේම මාගේ සියලුම හිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම මාගේ සියලු මැදහත් සත්වයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම මාගේ සියලුම අහිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම මේ මුළු විශ්වයේම සියලුම අපා දෙපා ශිව්පා බහුපා සත්වයෝද සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. දැන් හැමදෙනාම මෙතන සිට අපි සුපුරුදු පරිදි මේ සති ගණනාවක් තිස්සේ සිදු කළ ආකාරයට පිම්බීම හැකිලිම කියන මේ අරමුණ මූලික වශයෙන් තබාගෙන ඒ දෙස බලමින් මේ ආනාපාන සතියෙම දියුණු කිරීම සඳහා උත්සාහ කරමු. ඒ ධානාංග හැටියට උපදවා ගැනීම ඒ දිහා බැලීමට ඒවා ඒක සිදු වෙන ආකාරය ඒ පැහැදිලිව අපි අත්දැකීමට යම් උත්සාහයක් දරමු අද දවසේදී මේ භාවනා කරන කාලය තුල. ඊට පෙර ආතුව
ටික වේලාවක් කයත් සිතත් දෙකම ඊටාම හොඳින් සංසුන් වන විදිහට ටිකක් සමාධිමත් වෙන විදිහට බාහිර ලෝකයේ සියලුම දේවල් හිතින් අයින් කරලා මේ ශරීරයටම අවධානය යොමු කරලා ටික වේලාවක් අපි ආස්වාස ප්‍රාස්වාද බලා සිටිමු. නැත්නම් පිම්බීම් හැකිලිම් දිහා අපි බලා සිටිමු. ඒ සිදුවෙන ආකාරය පිළිබඳව හොඳට දැනෙන්න ආස්වාස කරන්න, දැනෙන්න ප්‍රාස්වාස කරන්න. මුළු ශරීරයේම දැනෙන ආකාරයට ආස්වාස කය දැනෙන විදිහට, ප්‍රාස්වාස කය දැනෙන විදිහට, ඊට පස්සේ මුළු ශරීරයේම දැනෙන විදිහට ආස්වාස කරන්න, ප්‍රාස්වාස කරන්න. ටික වේලාවක් දැන් වෙන බාහිර අරමුණු වෙනවා නම් ඒ ඔක්කොම හිතින් අයින් කරන්න. වෙනදා වගේම මේ වෙලාවේදී තාමත්ම පැහැදිලි හිතක් බාහිර ලෝකයේ කිසිම දෙයක බැඳීමක් නැති, සම්බන්ධයක් නැති, නමක් ගමක් නැති, අනාගතයක් නැති, ඒ වගේම අතීතයකුත් නැති. දැන් මේ රූපයක් තියෙන, දැනීමක් තියෙන, මනසක් තියෙන පුජ්‍යලයකු පමණක් මෙතන සිටිනවා කියන එක පුජ්‍යලයක්මත් නෙවෙයි. මේ දැනීම මාත්‍රයක් තිබෙනවා. හිතේ සිටිවිලි ටිකක් ගලා යනවා, කයේ දැනීම් ටිකක් තිබෙනවා, හිතේ දැනීම් ටිකක් තිබෙනවා. එපමණයි තියෙන්නේ කියන සිටිවිල්ල හිතේ තියාගන්න. ඉන් එහා වෙන මොනවත්ම නැහැ. මෙපමණයි දැනට මේ වෙලාවේ දැනෙන්නේ. ඒ විදිහට හිත පිරිසිදු කරගන්න. තාම නිස්සද්ද බාහිර ලෝකයක් සමග කිසිම සම්බන්ධයක් නැති ආකාරයට එහෙම නැතයි කල්පනා කරමින් මේ මොහොත තුල විතරක් හොඳින් සිහිය පිහිටුවා ගන්න. දැන් හිත නිදහස් කියලා දැනෙනවා නම් හිතේ එහෙට මෙහාට දුවන්නේ නැහැ කියලා දැනෙනවා නම් යම් කිසියක් වෙනත් අරමුණක් බාධා කරන්නේ නැහැ කියලා දැනෙනවා නම් හිත සංසුන් නම් ඒ සංසුන් ස්වરૂපය දිහා බලන්න. හිතේ සතුටින් යුක්ත වේ දිහා බලා සිටින්න. ප්‍රීතිමත් මනසකින් යුතු ඒ දිහා බලා සිටින්න.
වෙන මොනවා හරි එනවනම් ඒවා පැත්තකට අයින් කරලා දාන්න. හිතින් අයින් කරන්න. එහෙම කරලා දැන් නැවතත් මේ පිම්බීම් හැකිලීම් දිහා ටික වෙලා බලා සිටින්න. මේ භාවනා පුරුදු අය කාට හරි පුළුවන් නම් මුළු ශරීරයම මේ වෙනකොට පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා මේ සිදුවෙන ක්‍රියාවලිය දැන් හොඳට පුරුදුව තියෙනවා නම් සුළු ශරීරයේ මේ දේ සිදුවෙන බව පේනවා නම් ඒ විදිහටම ඒ සම්පූර්ණ දිහා බලන්න උත්සාහ කරන්න. කාට හරි එහෙම බැරි නම් ඒක කොටසක් පමණක් නම් එහෙම කළ හැක්කේ කුස දිහා විතරක් බලන් ඉන්න. එහෙම නැත්නම් පපුව දිහා විතරක් බලන් ඉන්න. නැත්නම් පපුව ප්‍රදේශයයි කුස ප්‍රදේශයයි දෙක පමණක් දිහා බලන් ඉන්න. තමන්ට දැනෙන ප්‍රදේශ දිහා. පිම්බෙනවා හැකිලෙනවා. ඒ ප්‍රදේශ ඒ සිදුවෙන දිහා ඒ සිදුවෙන ක්‍රියාවලිය දෙස පමණක් හොඳට සිහිය පිහිටුවාගෙන ඒ දෙස බලා සිටින්න. කල යුත්තේ පමණ. දැන් පළමුව මෙන්න මේ ටික මෙහෙම කරන්න. මට මේ අපි කාලයක් අදිෂ්ඨාන කළ යුතුයි. යම් මේ වගේ කාලයක් මේක ටිකෙන් ටික පුරුදු කරන්න ඕන. එකපාර මේක කරන්න බැරි වෙන්නට පුළුවන්. නමුත් ටිකෙන් ටික පුරුදු කළාන් පස්සේ හිත එකට හුරු වෙනවා. මේ මිනිත්තු 5ක් ඊළඟ මිනිත්තු 5 මට විතක්කය පමණක් පෙනේවා කියලා දැකීමට හැකි වේවා කියලා අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න. මේ කාලය තුල මේ මිනිත්තු 5 තුල විතක්කේ පමණක් මට පෙනේවා කියන අදිෂ්ඨානයේ හිතේ තියාගෙන ඒක අදිෂ්ඨාන කරලා දැන් මෙතෙන් සිට අර පිම්බෙන එක හැකිලෙන එක දිහා විතරක් ඒක විතරක්ම අරමුණට නගන්න. වෙන කිසිම දෙයකට හිතට එන්න දෙන්නදී නැවතත් ඒකටම හිත නංවන්න. ගන්ටාරි ගහනවා වාගේ. එහෙම නැත්නම් අර බඹරෙක් මීමැස්සෙක් මලට එනවා වාගේ. මලේ රොන් ගැනීමට ඇදෙනවා වාගේ. නැවත මේ අරමුණටම හිත නංවන්න. දැන් එහෙමනම් මේ මිනිත්තු 5ක් මට මෙහෙම විතක්කේ පමණක් පෙනේවා කියලා අදිෂ්ඨාන කරගෙන මෙතෙන් සිට භාවනා කරගෙන යන්න.
හොඳයි එහෙමනම් දැන් මෙතන සිට දැන් නැවතත් අධිෂ්ඨානයක් කරන්න. මට ඊළඟ මිනිත්තු 5ේදී මෙතන සිට විචාරය පමණක් පැහැදිලිව පෙනේවා කියලා අධිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න. ඊට පස්සේ ඒ දිහා බලන් ඉන්න. දැන් මේ ආස්වාස පිම්වීම හැකිලිම සිදු වෙන වෙලාවේ අපි මුලින් කිව්වා දැන් විතක්කය ඒක හිතට නැගෙන අරමුණට නැගෙන වෙලාව ආස්වාසේ පටන් ගන්න තැන ඒකටම නැවත නැවතම කියනවා. ඒක තමයි ආස්වාස ප්‍රාස්වාසය නැත්නම් පිම්වීම හැකිලිම නැවත නැවත ඒක දිහාම බලා සිටීම ඒ සිදුවෙන දේ ඒ විතක්කය. ඒ පිම්වීම සිදුවෙනාන් පස්සේ පිම්බෙන පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම්ම ඊට පස්සේ හැකිලිම පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් ඒ මැද කොටස තමයි විචාරය කියලා කියන්නේ. ඒකේ මුල ඉඳලා අගට අග ඉඳලා මුලට පැතිරිලා යන විදිහ. දැන් අන්න ඒ කොටස හොඳින් බලන්න. එතකොට මේ දෙකේ වෙනස Tamanට පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. විතක්කය එකක්, විචාරය තව එකක්. මේ පිම්බීම පටන් ගත්ත තැන පටන් ගැනීම නෙවෙයි, ඉන් පස්සේ ඒක ගලාගෙන යන විදිහ. ඒ වගේම හැකිලිම පටන් ගත්ත තැන නෙවෙයි, එතන ඉඳලා ඒක ගලාගෙන යන විදිහ, ඒක නිමා වෙන විදිහ, මේ අතරතුර මේ සිදුවෙන පිම්බීම් හැකිලිම් කොටස. කවුරු හරි ආනාපාන සතියට නම් පුරුදු ඔය සබ්බකාය පටිසංවේදී කියන මුළු ආස්වාස කයයි ප්‍රාස්වාස කයයි දෙකම හොඳින් සිදුවෙන විදිහ. ඒ දෙසම බලාගෙන ඉන්න හිත යොමු කරගෙන. හිත විහිදෙන්නට නොදී එහෙම යනවා නම් වහා ඉක්මනට හිත දුවනවා නැත්තම් ගමන් කරනවා කියලා හිතවිල්ල කියලා එහෙම හිතලා ඒක අයින් කරලා නැවතත් එන්න. අර ටික බලන්න. දැන් මෙතන සිට මිනිත්තු 5ක් අට ਵਿਚාරේ පවණක් පැහැදිලිව පෙනේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන භාවනා කරන්න.
හොඳයි මෙතෙන් සිට එහෙමනම් දැන් මේ දෙකම එකතු කරලා විතක්කයත් විචාරයත් කියන දෙකම මට පෙනේවා කියන පැහැදිලිව දැකීමට හැකි වේවා කියලා අදිෂ්ඨාන කරලා දැන් සම්පූර්ණ ආශ්වාස රැල්ල ප්‍රාශ්වාස රැල්ල එහෙම නැතිනම් මේ පිම්බීම හැකිලිම පටන් ගැනීමත් අවසාන වීමත් මේ දෙකම සම්පූර්ණ ක්‍රියාවලියම සිදුවෙන ආකාරයේ මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් හොඳට පැහැදිලිව පේන විදිහට ඒ දිහා බලා සිටින්න. අමුතුවෙන් කිසිවක් කරන්න නැහැ. නැවත අරමුණට හිත නංවනවා විචක්කය. ඊට පස්සේ අරමුණට නැංවීම නිසා සිදුවෙන මේ ක්‍රියාවලිය පිම්බි යන හැටි හැකිලි යන හැටි සම්පූර්ණ පිම්බීම් ක්‍රියාවලියත් හැකිලීම් ක්‍රියාවලියත් ඒ සිදුවෙන ස්වභාවිකව සිදුවන ආකාරයෙන් ඒ විදිහට බලා සිටින්න. කාට හරි ඒක හොඳට නොතේරෙනවා නැත්නම් පැහැදිලි නැතිනම් මදක් ආයාසයෙන් ටිකක් දීර්ඝව ආස්වාසේ ප්‍රාස්වාසේ කරන්න. මේ විදිහක හොඳට පැහැදිලිව පෙනේවි. නමුත් වෙහසක් කියලා දැනෙනවා නම් ඉක්මනින්ම එයින් ඉවත්ව ආස්වාසයට ප්‍රාස්වාසයට සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. ඊට පස්සේ ඒ ක්‍රියාවලිය දිහා බලන්න. දැන් මෙතන සිට තව මිනිත්තු 5ක් මට විතක්කයත් විචාරයත් දෙකම පැහැදිලිව පෙනේවා කියලා හිතට අදිෂ්ඨාන කරලා ඒ දිහාම බලා සිටින්න. ඒ තුලම සිහිය පිහිටුවා ගන්න.
දැන් හොඳ සිහියෙන් අවධානයෙන් යුතුව බලන්න විතක්කය තමන්ට හොඳට පැහැදිලිව පේනවද? විචාරය හොඳට පැහැදිලිව පේනවද කියලා. මේ දෙකක් විදිහට පේනවද? එහෙම නැතිනම් තාම මේක හොඳට පැහැදිලිව නොතේරෙන තත්වයකද පවතින්නේ කියලා. බොහෝ දෙනෙකුට ඒක එහෙම වුණා නම් එය පුදුම වීමට කාරණාවක් නෙවෙයි. මේ මිනිත්තු 5කින් 10කින් පැහැදිලි කරගත හැකි දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ එය බහුල වශයෙන් කළ යුතුයි. භාවිතා කළ යුතුයි. නැවත 100,000 වතාවක් වරක් ලක්ෂ වාරක් හරි ඒ දේ නැවත සිද්ධ කරලා ප්‍රගුණ කරලම මේ දියුණු කරගත යුතුයි. ඒ නිසා අපි ඊටම ඉවසීමෙන් යුතුව මේ ලක්ෂණ මනාව පැහැදිලිව තමන්ට ප්‍රත්‍යක්ෂ වන තුරුම බැලීමට උත්සාහ කළ යුතුයි, දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. මේ අදිෂ්ඨානයේ හිතේ තියාගන්න. ඒ හැම පළමුව විතක්කේ දිහා බලනවා ටික වේලාවක්. ඊට පස්සේ විචාරයේ දිහා බලනවා. මේ දෙකම දිහා ඊට පස්සේ බලනවා. දැන් නැවතත් හොඳට තමන්ට දැනෙන විදිහට සුළු ශරීරයේ දිහාම බලාගෙන හිටින් මේ ශරීරෙම දැනෙන විදිහට ආස්වාද කරන්න, ප්‍රාශ්වාස කරන්න. පිම්බෙන හැටි බලා සිටින්න, හැකිලෙන හැටි බලා සිටින්න. හිතේ සතුටින් ප්‍රීතියෙන් මේ කටයුතු කරන්න. හිතේම සතුටත් ප්‍රීතියත් සමග හිතත් කයත් ඊටාම සැහැල්ලු කරගෙන අපි අද මේ භාවනාව නිමාවටපත් කරමු. දැන් සුළු වේලාවක් කිසිම දෙයක් නොසිතා ආස්වාද ප්‍රාස්වාද ගැන හිතන්නෙත් නැතුව පිම්බීම හැකිලිම මේ විතක්ක විචාර මේ මොනවත්ම ගැන නොහිතා ටික වේලාවක් බලන්න. හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන කිසිම අරමුණක් හිතට නගන්න නැතුව සිටින්න පුළුවන්ද කියලා. ඒ විදිහට ඊටාම සහැල්ලු කරගෙන හිතින්ම හිත දිහා බලා සිටින්න. ඊපස්ව අපි තව සුළු වේලාවකින් භාවනාව නිම කරමු.